හැදිලා තියෙනවා තෝතන්න. එතකොට ඔබත් මමත් අද ඉන්නේ එහෙම භූමියක. ඉතින් අපි කතා කරගෙන යමු ඉදිරියට මම හිතන ඔබට තව ප්‍රශ්න ඇති. එතනදී අපි කතා කරමු මේ 21 වෙනි සංශෝධනය සහ ඒ කුටිසේවිය යුතු දෙයක්. පැහැදිලිව මම ලබු කරනවා නම් මගේ උත්තරේ මේ व्यक्ति ජනතාව මේ අරන් තියෙන ඉනිෂියේටිව් එක. එහෙම නැත්නම් මේ පියවර ඉතාම අගය කරනවා. හැබැයි මේ පියවර ඉදිරියට යා යුතුයි. මේ පියවර අඩපණ කරලා ස්ටෙප් ඩවුන් කරලා මේ අරගලයේදී නැති වෙච්ච මිනිස්සුන්ගේ ජීවිතේට අසාධාරණේ කරන්න එපා. ඔබ වෙනුවෙන් මේ කතා කරන අනරගෙන මේ පෙරපාලියන මිනිස්සුන්ගේ ජීවිත පාවා දෙන්න එපා. මේක බඩට වැදිලා ආපු අරගලයක් නෙමෙයි. මේක හිතට දැනලා හදවතට දැනලා ආපු අරගලයක් බවට ඔප්පු කරලා අපි ඉදිරියට එන්නේ යුතුයි. මහජන සරසවිය අවකාශයකට සාකච්ඡා පවත්වන්නේ විශේෂයෙන්ම යුක්තකේ තරුණ එකමුතුව විදිහට තමයි සාකච්ඡා පවත්වන්නේ. අපේ මාතෘකාව 21 වෙනි සංශෝධනය කෙසේ විය යුතුද යන සම්බන්ධයෙන් අපිට ලැබිලා තියෙන කාල වේලාව එක්ක අපි අපේ සාකච්ඡාව ඉදිරියට යොමුදුනේ කියලාගෙන ජනතාව මේ වෙනකොට සක්‍රිය වෙලා ඉන්නවා. සක්‍රිය ප්‍රවේශයෙන් බවට පත් වෙලා ඉන්නවා. ඉතින් මේ සක්‍රිය ප්‍රවේශයෙන් බවට පත් වුණු පුරවැසියන්ගේ පුරවැසිය විදිහට අපි මේ සත්‍ය පවත්වාගෙන යා යුතුයි. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන රටක් අපිට ගොඩනගා ගන්න. විශේෂයෙන්ම 21 වෙනි සංශෝධනය ගැන කතා කරන්නේ 21 වෙනි සංශෝධනය කොහොම වෙන්න ඕනද කියලා කතා කරන්නේ. අපිට 19 20 වෙනි සංශෝධනය ගැන කතා කරනකොට පිළිම 21කට යන්න බැහැ. ඉතින් නිශ්චිත අන්තිම සමරණය මාධ්‍යයෙන් මම දැනගන්නේ 19 සහ 20 කොහොමද අපිට වැදගත් වෙන්නේ 19 20 මොකද නායකද නැත්නම් මේ 21කට පාරක් ඇතුලේ කොහොමද කියන කොට අපි කතා කරලා ඊට පස්සේ විසඳුමට. සමහර 19 කතා කරන්න කලින් මට නම් අමතක කරන්න 17 වෙනි සංශෝධනය අපේ රටේ. 17 වෙනි සංශෝධනයෙන් තමයි ඉන්ඩිපෙන්ඩන්ට් කමිෂන්ස් එහෙම නැත්නම් ස්වාධීන කොමිසම් පිළිබඳව සහ විගණනය සම්බන්ධව මුලින්ම කෙටුම්පත් කෙරුණේ 17 වෙනි සංශෝධනය. එතකොට මේ අංක මාරු වෙවි 17 18 එකක් යනවා ඊට පස්සේ 19 20 21 දැන් පාර්ලිමේන්තුවේ ඉන්නවනේ හතර පහටවත් උස්සේ පොය හතර පහටවත් උස්සේ පොය පාර්ලිමේන්තුවේ ඉන්නේ. එතකොට 19 ගැන මට කතා කරන්න බැහැ 17 ගැන කතා නොකර 17 වෙනි ව්‍යවස්ථාවෙන් තමයි මුලින්ම මේ ඉන්ඩිපෙන්ඩන්ට් කමිෂන් ස්වාධීන කොමිසම් සම්බන්ධව මුලින්ම කතා බහට එන්නේ. එතකොට 17 වෙනි සංශෝධනයට යම් අරුතක් එක් කරමින් තමයි වෙනත් නමකින් 19 වෙනි සංශෝධනය එන්නේ. මොකද අපේ රටේ මේ තියෙනවා මිනිස්සුන්ගේ පොඩි මානසික තත්ත්වයක් කවුරුවත් කරපු හොඳ දෙයක් කන්ටිනියු කරන්න කැමති නැහැ. ඒ හොඳ එකේ නම මාරු කළා මේක අපි කරා කියලා අර ඒක හුරේ දාන්න උවමනාවට නම මාරු කරනවා. හැබැයි පැහැදිලිවම කියන්න ඕන 17 වෙනි සංශෝධනය තමයි ප්‍රොපෝස් කරපු සංශෝධනය තමයි 19 තියෙන ගොඩාක් වටින දේවල් වලින් තිබ්බේ. ඒක අගය කරන්න ඕන මොන රජේ කරත්. එතකොට බහුව ප්‍රශ්න 19 වෙනි සංශෝධනය ගැන කතා කරාම තොරතුරු දැනගැනීමේ පනත. මේක 20 වෙනි සංශෝධනයෙන් රැකගත්තා. හැබැයි අර තොරතුරු ගැන දැනගැනීමේ අයිතියක් තියෙනවද? ඒ ගැන ඔබ දන්නවා මට වැඩිය ඔබේ වෘත්තිය නිසා තොරතුරු. එතකොට අද වෙනකොට තොරතුරු දැනගැනීමේ පනත සහ ඒ කොමිසම අකරවන්නේ. ඉතින් තොරතුරක් නැහැ අද වෙනකොට. එතකොට 19 වෙනි සංශෝධනයේ යටතේ ගෙනාවු ඉන්ඩිපෙන්ඩන්ට් කමිෂන්ස් මොකද වුනේ? ත්‍රිපුද්ගල විනිශ්චය සභාව ත්‍රිපුද්ගල මිනිස්සුන්ගේ සිටින අධිකරණ වලට මොකද වුනේ? අධිකරණ සංකීර්ණ අදෝහය කරාවෙත් තියෙනවා. ඒ ත්‍රිපුද්ගල මිනිස්සුන්ගේ සහිත අධිකරණ අපි දැම්මේ මොකද? පබ්ලික් ප්‍රොපර්ටි වයලේෂන්ස් වලට දඬුවම් දෙන්න. ඒ කියන්නේ රාජ්‍ය මුදල් රාජ්‍ය දේපල අවභාවිතව සම්බන්ධ නඩුවල නමුත් මේ විහිළුවක් කියන්නේ සාමර ආණ්ඩුවෙන් ආණ්ඩුවට මේ සංශෝධනය කියන්නේ මේක පුදුම විහිළුවක්. මෙහෙම කොහොමද රටක් කියන්නේ? ඔබ මේ ලෝකේ ගැන දන්න කෙනෙක් බලන්න කිසිම රටක මේ වගේ විහිළුවක් තියෙනවද කියලා? ඒක ආණ්ඩුවෙන් ආණ්ඩුවට සංශෝධන මාරු වෙන්නේ. ආණ්ඩුවෙන් ආණ්ඩුවට මිනිස්සු මාරු වෙනවද? ආණ්ඩුවෙන් ආණ්ඩුවට මිනිස්සුගේ සිතුම් පැතුම් මාරු වෙනවද? මිනිස්සුගේ අවශ්‍යතා මාරු වෙනවද? එහෙනම් කොහොමද සංශෝධන මාරු වෙන්නේ? එහෙම සංශෝධන මාරු වෙන්නේ නැහැ. මේකේ ප්‍රතිකාර ජනාධිපති ක්‍රමය නම් අහෝසි විය යුතුමයි. 1970 ව්‍යවස්ථාවේ අනුරුද්ධම් එමට ඒ
තියෙන අඩලුඩුකම් මහා ගොඩක් අතර විධායක ජනාධිපති ක්‍රමය කියන්නේ ඔරුන්ට තෝතැන්න, අජරයින්ට තෝතැන්න, මිනිමරුවන්ට තෝතැන්න. එහෙම වෙලා රටක් ගෙනියන්නේ කොහොමද? එතන 1978 ව්‍යවස්ථාවෙන් ඇවිල්ලා ජනාධිපති විලෙන් මුක්තිය භාවිත කරලා ඕන මිනිමරුවෙක් දෙරෙන්න මුලට අතට අද ව්‍යවස්ථාව පත් වෙලා තියෙනවා. මොකද මේ රට අත්සන් කරලා තියෙන ජාත්‍යන්තර සම්මුතියන් වල තේරුම? කිසිම තේරුමක් නැහැ. ඒ නිසා 18ද 19ද 20ද 21ද නෙමෙයි චාමර වැදගත් වෙන්නේ. සහ ඒ මොනද විමසන්න සහ අධිකරණය සම්බන්ධව ඒ වගේම අධිකරණයේ කියවක් තියෙනවා අනිත් එක සම්බන්ධව චෙක් සහ බැලන්සස් කියන්නේ. එතකොට ඔන්න ඔය කියන මූලික සිද්ධාන්තය වයලේට් කරගෙන මොන ව්‍යවස්ථාවක් ඒ ව්‍යවස්ථාවට එදින නැගී සිටින්න තරම් පිටක උන්දා ගැතුව ජනතාව සිටියේ. ඒ නිසා 21ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. අනිත් එක තමයි දැන් assets and liabilities ගැන අපි කතා කරොත් 17 වෙනි ව්‍යවස්ථාවේ මුලින්ම 17 වෙනි සංශෝධනයේ මුලින්ම කතා වෙන්නේ assets declaration එක සම්බන්ධව. ඒක අතරිය asset declaration එකක් 19 ඒ නිසා අනිවාර්යයෙන්ම වත්කම් සහ බැලකම් ප්‍රකාශ ඉතාම වැදගත්. අනිත් එක තමයි චාමර මේ රටේ තියෙන ආයතන වලට වත්කම් බැලකම් සම්බන්ධව විමර්ශන කරන්න දීලා හරියන්නේ නැහැ. ඒ පිළිබඳව පිළිගත් ජාත්‍යන්තර ආයතන තියෙනවා. දැන් මේ ලෝකෙදී බැලුවොත් එහෙම ලෝකයේ මේ විදිහට විශාල වශයෙන් දූෂණය වෙච්ච රටවල් ගැන බැලුවොත් ඒ රටවල් දුන්නේ ජාත්‍යන්තර වශයෙන් නමගිය සමාගම් වලට මේ පිළිබඳ විධිමත් පරීක්ෂණ කරන්න. ඒ නිසා මේ රටේ සමාගම් වලට ඒක දීලා හරියන්නේ නැහැ. ඒකට අපි දන්නවා මේ වගේ බලය තියෙන කාලවලද කියන්නේ. අපි උත්තර මෝඩල් ඒවට රැකගන්න. ඒ නිසා ඒක ජාත්‍යන්තරයේ පිටත් ජාත්‍යන්තර ආයතන වලට දීලා ඕන. ඒ ආයතන වල ස්වාධීනත්වයක් අපිට ගන්න. එනතෝ ඒවත් සල්ලි වලට නම් කියන්නේ ඒක කරලා ඇතුළට නැහැ. ඉතින් ආයතනයක් අපි හොයාගෙන ජාත්‍යන්තරයට ගිහිල්ලා මේ assets and liabilities ඩෙක්ලරේෂන් අපි හරියට ඉගෙන ගන්න. ඒක අපේ රටට හුරු නෑ. පුළුවන් දේ පුළුවන් සහ බැරි දේ නැහැ නැති දේ නැහැ පිළිගන්න. ඒක පිළිගන්න ඕන මිනිස්සුන්. එතකොට 21 වෙනි සංශෝධනයේදී අපි යනවා නම් ඉතාම වැදගත් මේ declaration of assets and liabilities. අනිත් වැදගත්ම දේ තමයි එම රාජ්‍ය මන්ත්‍රණ සභාවක් කියන දෙයක් අපේ රටේ තිබුණා. ප්‍රංශනයකට තියෙනවා රටවල ප්‍රංශනයක තියෙනවා නැපෝලියන් බොනපාර්ගේ කාලේ ඉඳන්ම State of Council, Council of State කියලා රාජ්‍ය සම්බන්ධව තීන්දුව తీරන ගැනීමට සහ රාජ්‍ය සම්බන්ධව විමර්ශනයෙන් සිටීමට ස්වාධීන ආයතන. එහෙනම් අපි මේ අවස්ථාවේ තේරුම් ගන්න ඕනේ ලංකාවේ තියෙන ස්වාධීන ආයතන වගේ නෙමෙයි ඒ රටවල ස්වාධීන ආයතන ස්වාධීනයි. ඒක අය මූණට ස්වාධීනයි පිටපස්සට ස්වාධීන නැහැ මූණිච්ච ස්වාධීන එක නෙමෙයි. අවංකවම ස්වාධීන. අන්න ඒ වගේ ආයතනයක වැදගත්කමක් මම මේ අවස්ථාවේදී දකිනවා මේ රට. ඒ නිසා 21 වෙනි සංශෝධනයේට මම හිතනවා අනිවාර්යයෙන්ම ඒ රජය වග කිය යුතු ජනතාව වෙනුවෙන් රජය වග කිය යුතු ස්වාධීන ආයතනයක වැදගත්කම අද අපි ඉදිරියේ පැහැදිලිවම තියෙනවා. විශේෂයෙන්ම ඔබතුමී සඳහන් කළා වගේ අපි දන්නා දැන් මේ වෙද්දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන 20ක් ඇවිල්ලා තියෙනවා. මේ 20 ඔබතුමී සඳහන් කළා ආකාරයට 17 සහ 19 කියන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් වෙනවා. 20 සහ 18 කියන්නේ විධායක පාර්ලිමේන්තුවේ සංශෝධන. මේ සංශෝධන දෙකක තියෙන සංශෝධන ये संशोधन हतरगම අතවිසුරු මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ වගේම තමයි ඉදිරියට මේ සංශෝධනයට මේ මන්ත්‍රීවරු අතවිසුරු. අපි ඒ ඉස්සර ගණන් ගන්නවනේ මේ මන්ත්‍රීවරුගේ හැසිරීම කොයි ආකාරයෙන්ද බුදු මේ ගැන හොඳ පැහැදිලි කරනවා. ඒ වගේම තමයි 21 සංශෝධනය මොකද වෙන්නේ කියන එක සඳහන් කරා. විශේෂයෙන්ම ජනතාව අතරින් ස්ටේට් කවුන්සිල් කියන වගේ ආකෘතියක් යෝජනා වෙනින් තියෙනවා. ඒ වගේම අපේ සභාවේ ඉන්න කට්ටිය ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න කරන්න අවස්ථාවක්. සංශෝධනය කියන්නේ අපි ගොඩාක් මේ හරි වාවකකින් කතා කරද්දී මේ 19 කියන්නේ එතරම් සාර්ථක සංශෝධනයක් නෙවෙයි. මොකද නැෂනල් ප්‍රොකියුමන්ට් පොලිසි එකක් කියන එක ඉම්ප්ලිමන්ට් වුණේ 19
වෙන්න තිබ්බා උනේ නැහැ. එතකොට මේ සම්පාදන පනතක් නැති එකේ ආදීනවාද අපි වෙනකොට දකින්න සංවර්ධනය ක්‍රමය ගත්තා. කොහෙද සංවර්ධනය අද මිනිස්සුන්ගේ අතේ සල්ලි තිබ්බට අතේ සල්ලි තිබ්බට ගන්න බාන්න නැහැ. ඒ ඔන්න දුගී භාවයේ විෂම චක්‍රය මගේ බොහොම අඩු ආර්ථික විද්‍යාව දැනුමින් කතරම උසස් විද්‍යාව ආර්ථික විද්‍යාව විශ්ලේෂණය කරේ නීතිය. නමුත් මම දන්න සුළු දැනුමේ මම කියන්නේ මම නම් දුගී භාවයේ විෂම චක්‍රය කියලා නිරගත දෙයක් මම දැන් S දෙකෙන් දකිනවා. අපි ඉස්කෝලේ යන කාලේ අපි මෙතන තිබුණා රටේ. හැබැයි අපිට කෑමෙන් දීමෙන් අඩුවක් තිබුණේ නැහැ. විභාග වෙලාවට තිබුණා, අන්න බොන්න වෙලාවට තිබුණා, පාඩම් කරන පොත්පත් ටික දීලා ස්කූල් යුනිෆෝම් එක වෙලාවට තිබුණා. අපි ඒකෙන් හරි වාසනාවන්තයි. නමුත් අද වෙනකොට ඒක නෑ. ඉතින් මම ඔබේ ප්‍රශ්නෙට නැවත එනවා. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය තුළ ඔබ ඔය කියපු රාජ්‍ය මන්ත්‍රණ සභාව හෝ මේ ඉන්ඩිපෙන්ඩන්ට් බොඩි එක සම්බන්ධව නැහැ. ඒ වගේම තමයි ප්‍රසම්පාදන පනත ගැනත් නැහැ. කාර්යෝන්වේව සම්පාදන පනත. ඒ නිසා 19 කියලා කියන්නත් එපා. 19 අඩපාඩු වලක් තියෙනවා. 19 සර්ව සම්පූර්ණ වුණා නම් මේ 20ක් ඉන්නේ නැහැ. අතරින් නැත්නම් බලලා ආණ්ඩු මංකොල කන්න බෑ. ආණ්ඩු මංකොල කෑවනේ ඒක නුයි. ඒකයි ඇත්ත සත්‍ය. ඒ නිසා මං කියන්නේ අංකනේ මේ 20 නෙමෙයි. මේ ඒ හරියට තේරුම් ගන්න ජනතාවගේ අයිතීන් සමගිය යුතුයි ව්‍යවස්ථාවට. මේ දෙක කැලි වෙන්න ඕන. මේ දෙක අතර ગેප් එකක් තියෙන්න බෑ. ඒ ગેප් එක තමයි මේ අද ස්ට්‍රගල් කරලා අපිට කවරක් කරගන්න හදන්නේ. උත්සාහයක් නේ. ඒ නිසා මේ අපි කියපු ඉන්ඩිපෙන්ඩන්ට් බොඩි එකේ වටිනාකම තාත් අදින් දෙන අවස්ථාවක් තමයි අද අපි අත්දැකීම. සාකච්ඡාව ගෙනියන්නේ ගෝඨකෝ ගමේ මහජන සභාවේ අපේ මාතෘකාව 21 වෙනි සංශෝධනයේ 21 වෙනි මේ සාකච්ඡාව සංවිධානය කළ දෙන්නේ යුනිවර්සිටි ඒකාධිපති විදිහට අපිට සම්පූර්ණ කාලයක් ලබා දෙන සාකච්ඡාවක්. මේ සාකච්ඡාවේදී ආපු කාරණයක් විදිහට ලංකාවේ ජනරජයක් නාට පස්සේ තියෙන දෙවෙනි ව්‍යවස්ථාව තමයි යෙදුනේ. ව්‍යවස්ථා දෙකක් හැදිලා තියෙනවා. ජනරජයක් වුණාට පස්සේ ව්‍යවස්ථා දෙකක් හැදිලා තිබ්බත් ඒ ව්‍යවස්ථා දෙකටම මහජන දායකත්වයක් ලැබෙන්නේ නැහැ මේ වෙලාවේ. කියන්නේ අපේ පාලකයෝ තමයි අපිට මේ ව්‍යවස්ථාව දීලා තියෙන්නේ. නමුත් මේ වෙද්දී ඒක 19 පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කරා කිව්වොත් ජනතාවගෙන් ඉල්ලුමක් තිබුණේ පාර්ලිමේන්තු ජනතාවගේ ඉල්ලුමක් මේ වෙද්දී ව්‍යවස්ථා සංශෝධනයේ ව්‍යවස්ථාව ඉදිරියට කොහොමද දෙන්නේ? මේ හැම දෙයක් කියනම ජනතාව කතා බහ වෙනවා. ජනතාවගේ මෙලියස් තියෙන්නේ තම සක්‍රියව ලැබෙනවා. ලංකාවේ ව්‍යවස්ථා දෙකක් තියෙනවා. මේ දෙකම මහජනතාවගේ නියතින් තොර වෙලා තියෙන්නේ. ඔබ මොකක්ද හිතන්නේ පුරවැසියන්ගේ දායකත්වය සහ ඉදිරියට පුරවැසියන් මේ ව්‍යවස්ථාවල නීති සම්බන්ධව ඔබේ දායකත්වය කෙසේ වේවිද? පුරවැසියන් ඉස්සෙල්ලාම හොඳටම මතක තියාගන්න ඕන දේ තමයි දේශපාලනය අපිට අදාළ නැහැ කියන එක තවදුරටත් බලංගු නැහැ කියන්නේ. දැන් මේක ඇස් ඉස්සරහා ඔප්පු වෙලා ඉවරයි. බඩගිනි එනකොට ළමයාට පිටික නැති වෙනකොට ළමයාට දෙන්න බෙහෙත් ටික නැති වෙනකොට මූලික බෙහෙත් වලට දැන් ගන්න බද්ද දැන් වැඩි වෙලා තියෙන ප්‍රමාණය 1500ක් මොන තරම් වැඩි දෙයක්ද? එතකොට එළින්ම හොස්පිටල් එකෙන් වෙනදා ගන්න බෙහෙත් එක රුපියල් 5කට ගන්න එක දැන් රුපියල් 75කට ගන්න. ඒකවල මෙන්න මේ දේවල් මෙහෙම වුණාට පස්සේ තමයි ජනතාවට තේරෙන්න ගත්තේ දේශපාලනය අපිට අවශ්‍යයි කියන්නේ. දේශපාලනයත් එක්ක තමයි අපේ මේ මූලික අයිතිවාසිකම් මේ සියල්ල රැකෙන්නේ කියන්නේ. එතකොට මේ ජනතාවගේ පිළිදීම මේ විදිහට තියාගන්නවා. ඒක ආයේ මේ ගෑස් ටික මම නේද කවදා දෙවි කියන ගෑස් ටික ලැබෙනකොට හරි පෙට්‍රල් පොලිස් ටික යනකොට හරි මේ තියෙන උවමනාව නැති වුණොත් ඉදිරියේ මුණ දෙන්න වෙන්නේ ඊට වැඩිය භයානක තත්ත්වයකට. මොකද එතකොට මේ රටේ පාලක තැනැත්තිය දැනගන්නවා හරි කටවල් වහන්න පුළුවන් ක්‍රමය මේකයි. ඒ දෙයට රැවටෙන්න එපා. විකටම ඔබ සක්‍රීයව දායක වෙන්න ඕන නීති සම්පාදනයට. විකටම ඔබ සක්‍රීයව දායක වෙන්න ඕන මේ රටේ දේශපාලනය. ඒකට හේතුව දේශපාලනයේ කරන්නේ
මේ රටේ දේශය කියන්නේ මොකක්ද කියන්නේ? දේශය කියන්නේ සම්පත්තික සහ අපේ ජනතාව. එතකොට සම්පත්තික කාගේද? ජනතාවගේ. මට මේ වෙලාවේ මතක් වෙනවා මේ අපේ තියෙනවා නීතිය අපි ඉගෙන ගන්නවා public trust කියලා. public trust කියන්නේ කොහොමද public trustee කෙනෙක් වෙන්නේ දේශපාලනඥයෙක්. රජය ඉන්නේ temporary guardianship එකට. ඒගොල්ලෝ අයින් පහෙන් මේ guardianship එක අතහැරලා තව කෙනෙකුට මේ guardianship එක දීලා යනවා. ඒගොල්ලන්ගේ බූදල් මෙහි නැහැ. මේ රටේ කාගවත් බූදල් නැහැ. එහෙම බූදල් කියලා හිතාගෙන හිටපු හින්දා තමයි අද අපි මේකට පතලා තියෙන නිසා අපි ඒ විදිහට හිතන්න ඇරලා හිටියා. ඒ නිසා තමයි ඒවා තමයි දුරු මුල දෙන්නේ. ඒ නිසා ජනතාව නැවත එන්නේ කිසිදු රජයකට හිතන්න ඉඩ තියන්න එපා. මේ රටේ සම්පත් අපි ආරක්ෂා කරගන්න ඕන අපේ ජීවිත කාලය තුළ විතරක් නෙමෙයි. ඉදිරියේ අපේ රටේ බිහි වෙන පුරවැසියන් මොනවද ජීවත් වෙන්නේ? ඔසිල ඉන්දර මෙයා හැමදාම තියෙන්නේ. ඒ බොහොම සීමිත සම්පත් ප්‍රමාණයකින් තමයි අපි මේ ප්‍රයෝජන අරගෙන ජීවත් වෙන්නේ. එතකොට දැන් මේ වෙනකොට මේ අපි එන්න තියෙන ටික අපේ නෙමෙයි. කියලා දකින්නකොට මොකද හිතෙන්නේ? ඔබේ දරුවා මෙතනට ඇවිල්ලා අහනකොට අර මොකක්ද කියලා. ඒකට මොකක්ද කියන්න තියෙන්නේ? ෆෝන් සිටි එක අපේද? නේ. මම පිටින් කොච්චර ලැජ්ජ ඕනද? ඒ නිසා ඒ වෙච්ච අඩුපාඩු නැවත වෙන්න කියන්න එපා. රට විතරකම් බලන් ඉන්න එපා. ඒ නිසා සක්‍රියව දායකත්වයේ ඉදිරියටත් ඔබ සැලැස්විය යුතුයි. ඔබ ඉදිරියට ලබා දිය යුතුයි. මේ රටේ තීන්දුව ගැනීම සම්බන්ධව. ඒක කරන්න සාමර මේ තියෙන මේ ඡන්ද ක්‍රමයක් එක්ක අපිට බෑ. ඒක පැහැදිලිව අපි තේරුම් ගන්න ඕනේ මේ අපි මේ සීට් ක්‍රමයකට ගිහිල්ලා ආසන ක්‍රමයකට ගිහිල්ලා මේ මනාප හොරයක් මේක හරි විතරනේ. දැන් කොමනාප ගත්තා. කොමනාපද මේකද අපේ මනාපේ. අපි අපේ මනාපේ දැන් අපි නැහැ. එහෙනම් ඒවා ඔක්කොම අහවසීද? ඒ නිසා මේ සියල්ල දැන් නවත්වන්න යුතුයි කියන ඒ කායන තීරණයකට ජනතාව වෙන්න ඕන. ඇවිල්ලා හරි සිස්ටම් එකක් අපේ රටට අවශ්‍ය. අපි මේ ගෝඩ ගෝ හෝම් කියන්නේ මේ රජයට ගෙදර යන්න කියන එකත් එක්ක කියන්නේ මේ සිස්ටම් එකට යන්න කියලා. සිස්ටම් එකත් අපි වහාම අයින් කරන්න ඕනේ. ඒ කරලා අපි ස්වාධීන විවරණ සහ ස්වාධීනව මේ ප්‍රසම්පාදන කටයුතු විවරණය වල ප්‍රමුඛට දෙන්න ඕනේ. ඒ වගේම තමයි සාමර හොරාගේ පොඩේ තමයි හොරා එක ටැක්ටික් අපි ඉරායික සටනක මෙතන ඉන්නේ. ඉරායික සටනක අපිට තියෙන ලොකුම ආදිය අපේ බුද්ධිය. හැමතිස්සෙම කල්පනා කරලා බලන්න ඕන ජනතාව. රජය යමක් කියනකොට කියනවා ජම රිවර්ස් සයිකොලොජි කියලා දෙයක්. ඇයි මෙයා මේක කියන්නේ? දැන් අපේ දරුවෝ ගෙදර ඇවිල්ලා සමහරවිට කියනවා මම ඉස්කෝලේදී මගේ යාළුවෝ ඉස්කෝලේදී ඇඬුවා කියනවා. ඇත්තටම ගිහිල්ලා බලනකොට මෙයා අඬලා තියෙනවා. ඒ වගේම රිවර්ස් සයිකොලොජි එක හරිම වැදගත් අපේ රටක ජනතාව හැටියට. අද ඉන්නේ අපේ රටේ බුද්ධිමත් ජනතාවක් එදාට. ඒ නිසා ජන විඥානය, දේශපාලන විඥානය පුළුල් වෙලා තියෙනවා. බලන්නේ ඇයි මේ රජය මෙහෙම කියන්නේ? අපි හොඳටම දැක්කා. එක දවසක මේක මගේ වැරද්ද කියලා මම හොදාගන්නකොට වෙන්න කටු ගහනවා. සමාව ගන්නකොටම එහෙම නැත්නම් මොකක් හරි හොදක් කියනකොටම බලන්න නරකවට ලඟ. ඒකයි සම්ප්‍රදායික ස්වභාවය. තාම හොඳින් මේ දේවල් ඔළුවේ තියාගන්න ඕන. මොකද අපි ළඟ ආයුධ නැහැ. අපිට තියෙන්නේ අපේ මොලේ විතරයි. නිදහස් අධ්‍යාපනයෙන් අපේ රටේ අහිංසක දෙමෝපියෝ වියදම් කළා අපිට දීපු අධ්‍යාපනය විතරයි අපිට තියෙන්නේ. ආදපු මොලේ විතරයි අපිට තියෙන්නේ. අපිට ආයුධ නැහැ. ආයුධ තියෙන්නේ කාලවලද? බලය තියන අය. එතකොට ඒ ආයුධත් එක්ක හැප්පෙන තරම් අපි මොඩ වෙන්න නරකයි. අපිට එහෙම මොඩ වෙලා බැහැ සාමර 71ක් වුණා. 89ක් වුණා. යුද්ධයක් තිබුණා අවුරුදු 30ක. අවදාවක් කියන්නේ එකා පාරට පස්සන්න එපා ළමයි ඉන්න. එපා ඒ මොඩ වැඩේ කරන්න. මොලේ කල්පනා කරන ළමයට උගන්වන්න. මොකක්ද මේ කියන්නේ? මොකාටද දෙන්නේ? අන්න හොඳක් කිව්වා මොකාටද දෙන්නේ? එනකොට හොඳ නැහැ. ඒ හිතන්න තරම් දියුණු මනසක් තමයි අපිට තිබිය යුත්තේ. ඒ නිසා චාමර අපිට මේ අවස්ථාවේදී වැදගත් වෙනවා ජනතාවගේ මේ පිළිපිදීම කතා කරන්නේ. හැබැයි පිළිපිදලා නිකුත්මාගේ අය කිලින් හදන්න එපා. එහෙම වෙන්න හදන්න එපා. නිකුත්මාගේ වැඩක් නැහැ. පිළිදුනා නම් පිළිදුනා ඒක එච්චරයි. මරුණක් කමන්නේ පිළිපිදලා ඉඳලා වැඩක් කරලා. ඒ නිසා ජනතාවගේ පිළිපිදීම මම ඉතා අගය කරනවා. ඒ වගේම මේ ස්ට්‍රෙන්ත් එක මේ
තීව්‍රතාවය අවශ්‍යයි මේ සටන. සටනේ තීව්‍රතාවය තියෙන්නේ අරගලේ තීව්‍රතාවය තියෙන්නේ අරගලේ බහැර ඉන්න සෙනගේ අංක ගන්න නෙමෙයි. ඒක වැරදි. අවුලෙන් කියන්නේ මේ අරගලේ දියකරන කියලා සාමල ප්‍රෝධනේ එච්චරයි. අපිට අංක වැඩන්නේ. දේශපාලන රැස්වීමල අපි ඕනි තරම් දැකලා තියෙනවා ඔළුගේ. ඔළුගේ කියනලා ඉන්නේ අපි. ඇති වෙන්න ගැනලා ඉන්නේ. ඔළු කේටි වැඩක් නැහැ. ඇතුලේ මොනවද තියෙන්නේ? එක්කෙනා හරි කමන්නේ හරියට ඉන්නවා නම් වෘත්තීය සමිතියක 10ක් හරි කමන්නේ හරියට ඉන්නවා. අපිට අවශ්‍ය නැහැ මේ සෙනඟ පෙන්නලා ආවත් බය කරන්න. මොකද අපි මේ මොකක්ද මේ හොල්මන් පෙන්නන්නේ නැහැ නේද? ආවත් බය කරන්න. අපිට අවශ්‍ය නැහැ ඒ වගේ මුද්ද මානසිකත්වයක අපි කවුරුත් නැහැ. අරගලේ තීව්‍රතාවය තීරණය වෙන්නේ මෙතෙන්ට බහින ප්‍රමාණය කියන එක නෙමෙයි. කවුද මෙතෙන්ට බහින්නේ? මේ වෙනකොට කී දෙනෙක් මූර්ති කිලෝමීටරකට බහලා තියෙනවා. ශිෂ්‍යෝ මෙතෙන්ට බහලා තියෙනවා. වයසක අම්මා තාත්තා මෙතෙන්ට බහලා තියෙනවා. ඔබ වගේ මාධ්‍යමික දිවාරයන් නැතුව මෙතෙන්ට බහලා. මොකද්ද මේ කියන්නේ? ඒ නිසා අපිට වැඩක් නැහැ ඔන්නේ ටික. දිය වෙනවා. දිය වෙන හැටි බලමු අපි ඉතින් ඉස්සරහට. මොකද වෙන්නේ කියලා. එන දෙයක් වෙයි. අපි බලන් ඉන්න කටවල ඉස්සර කරගන්න ඕනේ නැහැ. ඔය කමෙන්ට්ස් අපිට වැඩකුත් නැහැ. ඔය අංශනංගන්නේ මොනවද චාමර කිව්වේ ගෑස් එක 5000 වෙනකම් සියක් කිව්වේ නැහැ. ඒ නිසා ජනතාවට මම කියන්නේ අරගලයේ තීව්‍රතාවය මෙලෙසින්ම තියාගන්න යුතුයි ඔබ. ඔබ භාවිතා කළ යුත්තේ ඔබේ මොලේ. ඒ තමයි ඔබේ අවිය. ඉරායුධ සටනක ඔබට තියෙන විශ්වාසවන්තම අවිය ඔබේ මොලේ. ඒ නිසා අපිට හොඳ මොළ ටිකක් තියෙනවා නම් අපිට මේ සටන ජයගන්න මේ සටන සාමර මේ අපි මේ ලේල කරන්න කරන සටන නෙමෙයි ජීවිත අරගලය වෙනුවෙන් කරන සටන. ඉන්න බිමක් නැහැ මේ රටේ මිනිස්සු මේ රටේ සිංහල රටක් දෙමළ මිනිස්සුන්ට මුස්ලිම් මිනිස්සුන්ට වෙනේ අන්න රටක් නැහැ. ශ්‍රී ලාංකික මුස්ලිම් මිනිස්සු කියන කොහේ ඉන්නද? මේ සිංහලයා කොහේ ඉන්නද? ශ්‍රී ලාංකික දෙමළ මිනිස්සු කොහේ ඉන්නද? ඒ නිසා මේ ජන අරගලය විකටම මේ විදිහට බුද්ධිමත්ව ඉදිරියට යෑමයි සාමර මගේ ප්‍රාර්ථනාව. සමහර ආකාරයෙන් මේ ජන අරගල භූමියක මහජන සරසවියක් ඇතිවීම ඒ නිසා. ඒ මොකද මේ දෙතෙන් පුද්ගලයන්ගේ අපි උත්සාහ කරන්නේ ඔවුන්ගේ ඥානයට අනුකම්පාවෙන් ඉහළට ගන්න. පුරවැසියෝ ජනතාවයි පුරවැසියෝ වෙනස් වෙන්න අන්නේ කාරණේ මත. මොකද ප්‍රධාන සංවිධානය දෙකේ ගිහිල්ලා අපි ටීවී එකේ කරන නාට්‍යයක් බලන නිදාගන්න ඉතින් ජනතාව රාජ්‍ය ප්‍රශ්න කරන්නේ නැත්නම් ජනතාවගේ අයිතීන් වෙනුවෙන් ඉදිරියට එන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඒක තමයි පුරවැසියෝ කියන්නේ. අපි යන්නේ ජනතාව තුළ තියෙන පුරවැසිය සක්‍රිය කරගත්තේ පුරවැසිභාවය දිගටම පවත්වාගෙන යන්නයි. ඒක තමයි රටකට අවශ්‍ය. මොකද රටේ සක්‍රිය පුරවැසියන් වැඩි වෙන තරමට ඒ රට ඉදිරියට යන ප්‍රමාණය වැඩි. අපි කතා කරන්නේ 21 වෙනි සංශෝධනය ගැන. යුක්තිපේ සංවිධානය තමයි මේ වැඩසටහන මහජන සංසර්ගයේ සංවිධානය කරන්නේ. අපි එකතු වෙලා ඉන්නේ අන්තිම සමරනායක විශේෂයෙන්ම මේ රෙගුලේෂන් කතා බහට ලක් වෙනවා මේ අවතරියේ අන්තර්වාර පාලනයට යනවා. අන්තර්වාර පාලනයට ගියාම මොකක්ද වෙන්නේ මොකක්ද කරන්න පුළුවන් මේක ජනතාවට සාධාරණ පැහැදිලි කරගන්න මොකක්ද ඒක කරන්න පුළුවන්. සහ මේ අන්තර්වාර පාලනයේදී නායකයා වෙන්න ඕනේ කොහොම කෙනෙක්ද? කට්ටිය කියනවා පාර්ලිමේන්තුවෙන් වෙන්න ඕනේ කියලා කට්ටිය කියනවා පාර්ලිමේන්තුවේ එදීමෙන් මේ එදීම ගේම් වගේ ඒ කාරණා ටික අපි පැහැදිලි කරගන්න අන්තර්වාර පාලනය. සාමර අන්තර්වාර පාලනයකට අපිට යන්න සිද්ධ වෙන්නේ මොකද? හේතුව තමයි ඉදිරි මැතිවරණයට අපිට සෑහෙන කාලයක් තියෙනවා. ව්‍යවස්ථාවට අනුව දැන් අපේ ව්‍යවස්ථාව ජනතාවට අදාළයි පාර්ලිමේන්තුවට අදාළ නෑනේ. අන්න ඒ වගේ හරි විශ්වකර්ම ව්‍යවස්ථාවක් ලෝකෙ තියෙන එකම රට මේ රට. ජනතාවට අදාළයි ව්‍යවස්ථාව. පාර්ලිමේන්තුවට අදාළ නෑ. ඉතින් අපිට අදාළයි ඒ නිසා අපි මේ බොහොම අහිංසකව ජනතාවට හැටියට අපි කල්පනා කරනවා ඉදිරි මැතිවරණය වෙනකම් අපිට කාලයක් තියෙනවා සමහර ආණ්ඩුව අපිට වෙනස් කරන්න බෑ ව්‍යවස්ථාවට අනුව. ඒත් අපිට අන්තර්වාර රජයට දෙන්න හැකියාවක් තියෙනවා. එහෙම මාස 6කට විතර රජයක් පත් කරලා මේ තියෙන ප්‍රශ්න වලට ඉමීඩියට් සොලියුෂන්ස් විසඳුම් හොයලා ඊට පස්සේ මැතිවරණයකට නැවත යන්නේ හැකියාව. එතකොට එහිදී ඇතුළෙන්ද පිටින්ද කෙනෙක් කියන්නේ කියන එකට පමණක් කිසිම උත්තරයක් දෙන්නේ නැහැ. මට ඇතුළත් එකයි පිටත් එකයි. මට ඔක්කොම එකයි. අපි දැක්ක මේ රටේ මේ අපි මහ වයසක් නැති වුණාට අපි දැක්ක දේවල් තියෙනවා සහ මේ
හරිම ලැජ්ජ හිතෙනවා අපේ රටේ සමහර නායකයෝ වැඩ කරපු විදිහවල් මතක් වෙනවා. ඒ නිසා එළියද ඇතුළද මේ පිටද මොකක්ද කියන එක නෙමෙයි. අපි තෝරන්නේ මොන වගේ කෙනෙක්ද. සාමර ගෙදර පවුලේ ප්‍රශ්නයක් විසඳන්න හොඳට පුළුවන් වුණා කියලා ඒකෙන් කියන්නේ ඒ මොනසට රටක් කරන්න පුළුවන් කියලා. ගමේ ප්‍රශ්න විසඳන්න පුළුවන් වුණා කියලා ඒකෙන් කියන්නේ රටක් කරන්න පුළුවන් කියලා. හොඳට කතා කරන්න පුළුවන් කියලා. බුද්ධිමත් කියලා. ලස්සනයි කියලා. එහෙම නැත්නම් මේ ප්‍රසිද්ධයි කියලා. ඒකෙන් කියන්නේ රටක් කරන්න පුළුවන් කියලා. මේ ඉතා බරපතල විෂයක්. මේ අතේ තියාගන්න නැටෙන්නේ විචාරක. ඒ නිසා ඒක නටවන්න අපි කිව්වා. ඒකයි අපි කනගාටු වෙනවා නේද? එහෙමයි හිටියා. එතකොට ඒසා බරපතල විෂයක් කාගේ අතටද දෙන්නේ කියන ප්‍රශ්නේ තමයි ඔබ සරලව අහන්නේ. ඒකම දෙයක් බරපතල කාරණයක් සාමර අපි කෙනෙක්ගේ අතට පත් කරනකොට අපි ඉස්සෙල්ලාම බලන්න ඕන මෙයා කොච්චර කරුණාවන්තද, මෙයා කොච්චර හැඟීම්බරද, මෙයා කොච්චර සංවේදීද, මේ මනුස්සයා කොච්චර සමාජශීලීද. ඒ කියන එක නෙමෙයි. එහෙම වුණාම රජයන්නේ නළුවෝ. රංගන ශිල්පියෝ නෙමෙයි. මම කියන රංගන ශිල්පියෝ ගැන නෙමෙයි. එහෙම වුණාම රජයන්නේ නළුවෝ. අපිට අවශ්‍යයි මේ වෙලාවේ සැබෑ දක්ෂයෙක් මේ වැඩේ කරන්න. මේ දක්ෂයා තෝරා ගැනීම රටේ ජන මතයට අනුව සිද්ධ විය යුතුයි. ඒක මට සජෙස්ට් කරන්න බෑ. ඒක ජන මතය කොහොමද? ඒක අනුව තමයි අපි ඒකට ඉදිරියට යන්නේ ඉඩදිය යුත්තේ. එළියට ඇතුළත කියන එකට මට තීන්දුවක් දෙන්න බෑ. මොකද සමස්ත ජනතාවම කියනවා 255 මෙපයි කියලා. ඒකට මට කියන්න බෑ 255 කරා මම ඉන්නේ ඒ තියෙන්නේ. එළියෙම ඉන්නවා නිසා මොකද? ඇතුළේ ඉඳලා ඉන්නේ චල්. ඒතර ඒකට යම් සිහින තියනවා වෙන්න පුළුවන්. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හදනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඒකක්වත් මම දකින්නේ නැහැ ඔප්ෂන්ස් හැටියට. මම කියන්නේ මේ අවස්ථාවේදී අපිට වැදගත් වෙන්නේ මේ තියෙන තත්ත්වය තේරුම් ගත්ත සහ මේකට විසඳුම් සපයන්න පුළුවන් මේ අවස්ථාවට දක්ෂව මුහුණ දෙන්න පුළුවන් කෙනෙක්. ඒකට ආර්ථිකය වශයෙන්, දේශපාලන වශයෙන්, සමාජීය වශයෙන් ඔක්කොම වැඩි සමාජීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් කොහොමද මේ ප්‍රශ්නය අපි විසඳ ගන්න පුළුවන් කියලා. 1972-73 මේ රටට ජාත්‍යන්තරයේ තිබ්බ ගෞරවය අපි දකින්න අන්තර්ජාලේ ලැජ්ජයි සාමර අද ලැජ්ජයි ලංකාවේ පුරවැසියෙක් කියලා කියන ලැජ්ජයි අද. එතකොට එහෙම වෙලා ඉන්න තැනින් කොහොමද අපි ගොඩට එන්නේ? එහෙම ගොඩට එනවා කියලා පෙන්නලා එනව කරන්නත් බෑ හැබැයි. රංගපාන්න බෑ. හරියට නළුවා ඉන්න රටක් මේක. ඔය සංසාරي සම්මාන වලදී හොඳම නළුවා ටික ඉන්න දේශපාලන. එහෙම කරන්න බෑ. මෙතන මේ අවස්ථාව තේරුම් ගත්ත තා හොඳින් නීති ආධිපත්‍යයට ගරු කරන rule of law කියන්නේ rule by law නීතියට අනුව ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණ තුනම නීතිය අනුව ගන්නවා. එකක් අල්ලපු. තුනම නීති ආධිපත්‍යයට අරගෙන ඒකට ගරු කරලා වැඩ කරන්න පුළුවන් ලැජ්ජාව බය තියෙන්නේ. ඉලෙච්චාව නැති කෙනෙක් අරගෙන මේ වැඩේ කරන්නත් බෑ. මොකද ආය අපි පිටිනම් කොච්චර කෑගහුවත් ලැජ්ජ නැති මිනිස්සුන්ට ලැජ්ජ නැහැ. ඒ නිසා ආත්ම ගරුත්වයක් ඇතුව හැදිච්ච කෙනෙක්ව අපිට තෝරගන්න නේ. දක්ෂ මේ අවස්ථාව තේරුම් අරගෙන වැඩ කරන්න පුළුවන් දක්ෂ ආත්ම ගෞරවයක් තියෙන සහ ජනතාව කියන්නේ කවුද කියන එක තේරුම් ගන්න ඕන. මේ රටේ මිනිස්සු කියන්නේ සෙල්ලමක් නෙමෙයි. මේක මේ සෙල්ලමක් නෙමෙයි. එක අතර ඉක්මාරු කර යන්න. මේ තියෙන ජීවිත ටික. ඒ සෙල්ලම වහාම නවත්තන්න ඕන. ජනතාවගේ අයිතීන් වලට ගරු කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම නීතියට ගරු කරන කෙනෙක් නම් මූලිකවම නෙමෙයි. ඒ මූලිකව කවුරුත් කරන්න දෙන්නේ නැහැ. ඒ මූලිකව කරන මිනිහව දැනෙන තරම් ජනතාව හොඳට මොලේ කල්පනා කරන්න ඕන. ජනතාවගේ සිහින් මොලේ තියෙන්න ඕන මේ ඇත්තද කියන්නේ බොරුවක්ද කියන්නේ මේ රංගපානවද? මොකද මේ මිනිහා කියලා තේරුම් ගන්න අද වෙනකම් බැරි වෙච්ච කියලා දිනන තමයි ඔන්න ඔබයි මමයි අද මෙතන ඉඳගෙන මේ කතා කරන්න අවාසනාවකට අපිට සිද්ධ වුණා. නැත්තම් ඔබ තරුණයෙක් සමහරවිට මේ වෙලාවේ බොහොම සතුටින් ඉන්න ඕන කාලය නේ? මගේ පොඩි දරුවා දෙන්නේ ගෙදර දාලා. මගේ ස්වාමි පුරුෂයාගේ අවසර අරගෙන ටිකක් අමාරුයි. මෙතනේ මේ අපිට එහෙම දුකින් ඉන්න ඕනේද? එහෙම ඉන්න ඕනේ. ඒ නිසා අපිට දැන් අවශ්‍යයි මේ දේ තේරුම් ගන්න සහ නීතියට ගරු කරන දක්ෂ පාලකයෙක්.
හිරුවෝ එපා. හිරුවෝ නැහැ. හිරුවෝ ඉන්නවා අපිට ඕන තරම් අපේ රටේ හිරුවෝ ඉන්නවා දැන්. අපිට ඒක අත්දැකීම් තියෙනවානේ. නිසා තවදුරටත් ඒ මානසිකත්ව වලට යන්න එපා. එක්ස්ට්‍රීම්ස් වලට යන්න එපා. අන්ත වලට යන්න එපා. සංවේදී වෙන්න. හැබැයි හැඟීම්බර වෙන්න එපා. සංවේදී වීම සහ හැඟීම්බර වීම කියන්නේ දෙකක් පැහැදිලියි. සංවේදී නම් මට දැනෙනවා ඔබේ දුක. හිතන් ඉන්නේ ඔබට අමාරු කියලා මට දැනෙනවා. හැඟීම්බර කියන්නේ ඒක නෙමෙයි. දැකලා විතරම අඬලා ඔබ බදාගෙන අනේ ඔයාට අමාරුයිද කියලා අඟපාලා යනවා. අන්න එහෙමයි හැඟීම්බරයක අද්දාල වෙනස් වෙන දෙයක්. ඒක හැඟීම කියන එක මනස වෙනස් වෙනවා. හැබැයි සංවේදී කියන්නේ ඊට වැඩිය වෙනස් වෙනවා. අපට අවශ්‍යයි හැඟීම් එක්ක සෙල්ලම් කරන නොවේ. හැබැයි සංවේදී තව කෙනෙකුට අමාරුයි දුකයි බඩගිනි කියලා දැනෙන ආලකයක් අපිට අවශ්‍යයි. බඩගින්නේ එළියට බහින මිනිහාගේ බඩගින්නේ නිවන්නේ බඩවැල් ටික එළියට දාලා නම්. බඩගින්නේ එළියට බහින මිනිහාගේ බඩගින්නේ නිවන්නේ උණ්ඩ ගින්නම්. ඒක සංවේදීන චාමරු. ඒක සංවේදී. ඒක නෙමෙයි සංවේදීකම කියන්නේ. ඇස්සරින්න මම ජනතාවට කියන්නේ බුද්ධිමත් වෙන්න. ඔබට තියෙන ලොකුම ආගියෝගේ බුද්ධිය. මේ පරමාධිපත්‍ය කියන වචනේ 70 දවසක් තවදුරටත් රටේ. තවදුරටත් රටේ එපා. ඒ පරමාධිපත්‍ය ඔබ ළඟ තියාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ඕනෝන අතර හරවන්න පුළුවන් වචනයක්. ඒක දේශපාලනඥයාගේ වාසිය තියෙන වචනයක් කියලා මම කියනවා. එහෙම දේවල් වලට ගොදුරු වෙන්න එපා. පැහැදිලිවම අපට නායකයෙක් අවශ්‍යයි. අපේ රටේ නායකත්වයක් අවශ්‍යයි. හැබැයි ඒ නායකයා මේ අවස්ථාවට හරියට මුහුණ දෙන්න පුළුවන් නායකයෙක් වෙන්න ඕන අන්තර්වාද පාලනයේදී. එයාට බැහැ සාමර අන්හාව හදාගෙන ඊළඟ ටර්ම් එක යනවාද නැති කියන එක ඒ නායකයන් තීරණය කරන්න දෙන්න බැහැ. ඒක තීරණය කරන ජනතාව. ඒ කාගවත් බුදල් නැහැ මේ රටේ. අපි හැමෝම කවදා හරි මේවා දාලා යන මිනිස්සු. ලියන්කායකට පස්සෙන් ඉන්න අපි. ඔබට නෙමෙයි වගුටත් මාරු ළඟාවේ තියෙන කියන්නේ. ආබබාරත් එච්චරයි. අනිත් අය කෙනෙක් ලොකු නැහැ. ඒ නිසා මුද්ද වෙන්න එපා, මෝඩ වෙන්න එපා. ඒ වගේ මෝඩ පාලකයෝ පත් කරන්න එපා. ජනතාව ඉන්ටරිම් ගවර්න්මන්ට් එකකට තෝරනවා නම් දක්ෂ ජාත්‍යන්තරය හොඳින් හැන්ඩල් කරගන්න පුළුවන්. රටේ ඉකොනොමි එක හොඳින් හැන්ඩල් කරගන්න පුළුවන්. මේ යන අගාධයට යන්න නොදී වහාම සංකාර නවත්තගෙන ආපස්සට හරව ගන්න පුළුවන්. කෙනෙක් වයි අපි පත් කරගන්න ඕන. සිහින නෙමෙයි. ප්‍රශ්නයක් අහනවා අපේ සභාවෙන් විමල් මහත්මයා ආවේ පොතේ කාර්යපති සමාජයේදී කොට අවසන්. සමන්නායක මහත්මිය මේ කතාවේදී සාමාන්‍ය කතාවේදී අනතරලා විශේෂ සංශෝධනයකට ක්‍රියායි. එක ඒ සඳහා කාලය වෙන සංශෝධනයක් සඳහා අපේ පූර්ව අධ්‍යයනයේට කොච්චර කාලයක් දෙයි. දැන් මේ ගෙනියන පොඩිලාවේ උපරයි ගන්න. නිසා අපිට බැයිද ආන්දෝලන ව්‍යවස්ථාව තුළම ආවකාලික සුදුමක් විදිහට කිසියම් යහපත් වෙයගෙන අන්ත සම්පූර්ණ නැහැ කොහොමද කිසියම් සංශෝධනයක් නැවත බල ගන්නවා. ඒක අන්තර්වාද පාලන කාලයේ මහානායකට ඉරිදු ප්‍රමාණවත්. ඒකත් හැරෙන්නවත් හම්බෙන්නේ නැහැ. ඒ තරම් අවමාදයෙන් නෝද කමාරක් දෙකක්වත් තිබුණේ නොවේ. මොකද ඒක නම් මුතුනේ. පළවෙනි ප්‍රශ්නට උත්තරේ පවතින ආර්ථික ව්‍යවස්ථාව ගැන මට කිසිම විශ්වාසයක් නැහැ. ඒ නිසා ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන අනුව කරන කිසිම කටයුත්තක් සාර්ථක වෙනවා කියන විශ්වාසයක් මට නැහැ. දෙවැනි ප්‍රශ්නට උත්තරේ අන්තර්වාද ආණ්ඩුවකට මාස 6ක කාලයක් ප්‍රමාණවත් දෙන්නේ. ඒ මතේ තාම ප්‍රමාණවත් වැඩ කරනවා. ඒ විශේෂ සංශෝධනයක් ගේන්න මේ මාස ගණන් ඕනේ නැහැ. ප්‍රංශයේ මොනාක්ගෙන් රට බේරගත්ත විපක්ෂය එක දවසින් තමයි ටෙලිස්කෝප් එකකට ඒගොල්ලෝ ඔක්කොම රැස්ලා කන්ස්ටිටියුෂන් එකක් හදන්න කියලා ආණ්ඩුව කරනවා. මිනිමරම කියනවා නෙමෙයි. එහෙම කොහොමදත් ඕනේ නමුත් ආණ්ඩුව කරනවා. ඒකෝට මේ මිනිස්සුන්ට තිබෙන අවශ්‍යතාවය විපක්ෂයට තිබෙන අවශ්‍යතාවය.
නමුත් අපි පැහැදිලිව දන්නවා ඔබ ප්‍රශ්න සාධාරණයි අපිට ශක්තිමත් ප්‍රශ්නයක් නෑ මේ රටේ. නමුත් මම හිතන්නේ මාස 6 කියන කාලය ප්‍රමාණවත් කරන වැඩ කරන මිනිස්සුන්ට. එහෙම නැතුව එහෙට මෙහෙට අර තියෙන සිස්ටම් එකට බෝල පාස් කර එහෙම ඉන්න අයට අවුරුදු දෙකකට ඊට පස්සේ ගාවට එක කිරිනවා. ඒකයි කරන්නේ. ඒ නිසා ටර්ම් එකෙන් මාරු වෙවි ටෙන්ෂන් එක ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙන මේ දේවල්. ලෝන්ස් ගන්න කොහොමද ටෙන්ෂන් එක ගන්න කොහොමද ඒවා. ඒ කෙනෙකුට තණ්හාව හදන විදිහේ බලයක් නෙමෙයි අපි ඇති කර යුත්තේ රාජ්‍ය නායකයාගේ ස්ථානයේ. මේ නිකම් බලන්න සාමාන්‍යයෙන් හිත යම් කිසි මට්ටමක දියුණු කරපු කෙනෙක්ට නැතුව සාමාන්‍ය ඕනේ මිනිස්සෙකුට මහා විශාල තණ්හාවක් ඇති වෙන බලයක් තමයි මේ දීලා තියෙන්නේ. එතකොට පුදුම මිනිසෙක්ගේ ස්වභාවය මිනිස්සයා මේකට මාගෙනවා. හැබැයි ඒක ආධුනිකව දන්නේ. ඒ නිසා හැත්තෑදේ ව්‍යවස්ථාව යටතේ කරන කිසිම දෙයක් සම්බන්ධව මගේ නම් කිසිම විශ්වාසයක් නැහැ. ඒ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම තියෙන්නේ රජය සහ ජනාධිපතිව සේෆ්ගාඩ් කරන්න. මම කිසිවෙක්ම කිව්වේ නෑ මේ විශ්වාස කරන්නේ නෑ ඔය හැත්තෑදේ අනුකම්පාව. ඒක නිතරම ඒ නමුත් අලුත් අනුකම්පාවක් ගේන කාලේ ඒත් එක 23 විශේෂ කියලා කොහෙම කොමුල මහජන සහභාගීත්වයක් ගන්න. එතකොට නැවත පොල්මක්කාරයන් යයිතිය බවට පත් වෙනවා. අලුතෙන් අපිට සහභාගී වෙනවා. වාක්‍ය කරනවා. නිසා විශේෂ යෝජනාවක් ගේනවනේ මේකම ප්‍රශ්නයක් කියලා කියනවා. අනිවාර්යයෙන්ම ඔබ ඉන්නේ මම කියපු ස්ථාවරයේමයි. ඒක කිසිම වෙනසක් නැහැ. සාමර අපි කලින් සාකච්ඡා වුණා මෙතන මේ කවුන්සිල් ඔෆ් ස්ටේට්. එහෙම නැත්නම් අපිට රාජ්‍ය මන්ත්‍රණ සභාව හෝ ඊට සමාන ස්වාධීන ආයතනයක අවශ්‍යතාවය තියෙනවා. රජය වගකීම යුතුයි මේ ආයතනයට තමන්ගේ හැසිරීම සහ තමන්ගේ රාජ්‍ය පරිපාලනය සම්බන්ධ. අන්න එතනදී තමයි අපිට එක්සර්සයිස් කරන්න පුළුවන් මේ ජනතාවගේ රාජ්‍ය පරිපාලනයේ හෝ රාජ්‍ය තන්ත්‍රයේ ජනතාවගේ තියෙන දායකත්වය. ඒ නැතුව මේ පවත්නා ක්‍රමය තුළ අනිවාර්යයෙන් විසික වෙනව හරි මහත්මච්ච තමයි. හරියට. කොහොම ස්තුතියි මම හිතන්නේ ප්‍රශ්නෙට. ඒ වගේම ස්තුතිය ඔබතුමීලාගේ පිළිතුරු ලබා දීම සම්බන්ධයෙන් මහජන සරසවියෙන් අපිට ලැබලා තියෙන කාලයක් කියන මුලත් අවසන් වෙන නිසා අපේ සාකච්ඡාවේ අවසානයේ අපි ගන්න වෙනවා. ඒ නිසා මම ඊළඟට ඔබතුමීගෙන් අහන ප්‍රශ්නේ දැන් 21ක් ගෙනවරත් මේ විදිහට සංශෝධන දිගටම කරගෙන යන්න අමාරුයි. ඒ වගේම තමයි මේ මහජන මතේ පිළිබිඹු වෙන අලුත් ව්‍යවස්ථාවක් රටට අවශ්‍යයි කියන එක දීර්ඝ කාලයක් ඉඳන් කියන කතාවක්. ඉතින් දැන් මේ ජනතාව පුරවැසියන් විදිහට සක්‍රිය වෙලා ඉන්න වෙලාවක අලුත් ව්‍යවස්ථාවකට යනවනම් මොකක්ද කරන්න ඕනේ? ඒ වෙනුවෙන් ජනතාව කොහොමද කටයුතු කරන්න ඕනේ කියන එක ජනතාව පැහැදිලිව මේ අවස්ථාවේ තේරුම් ගන්න ඕන පාර්ලිමේන්තුවේ බලය ජනතාව සතුව නැහැ මේ වෙනකොට. එතකොට ජනතාව ගැන රැක බලා ගන්න ආයතනයක් අපිට අවශ්‍යයි. රාජ්‍ය මන්ත්‍රණ සභාව කියන්නේ අපේ රටේ කලින් තිබ්බ අපිට හුරු නැහැ. හුරු දෙයක් නෙමෙයි. එතකොට ඒ ඊට සමාන මේ කවුන්සිල් ඔෆ් ස්ටේට් කියන්නේ රජයේ මෙතිවරු වග කියන්න ඕන මේ ආයතනයට තමන් රජයෙන් ගන්න ෆන්ඩ්ස් ගැන. assets and liabilities ගැන. සංවර්ධන වැඩපිළිවෙලක් ගැන. තොරතුරු ගැන. මේ සියල්ල පිළිබඳ transparency විවිධභාවයක් ආරක්ෂා වෙනවා. මේක මේ අපි කියනවා යහපාලනය මේ ආණ්ඩුව නෙමෙයි good governance වල ප්‍රධාන අංගයක් කියලා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ වෙලාවේ ජනතාව පෙළ ගැහෙන්න ඕනේ මේ ස්වාධීන ආයතනයක් ඉදි කරගන්න මේ රටේ. ජනතාව වෙනුවෙන්. ඒකට ජනතාවට වග කියන්නේ නැති පාර්ලිමේන්තුවේ ඉන්න අය මේ ආයතනයට වග කිය යුතුයි. ඒකට ඒක හරි ඉන්ඩිපෙන්ඩන්ට් ආයතනයක් වෙන්න ඕන. ඒකට අපිට රටේ තෝරගත්ත විද්වතුන් අත් කරගන්න පුළුවන්. හැබැයි මෙතන උගත්කම වැඩක් නැහැ. මෙතන බුද්ධිමත්කම වැඩක් නැහැ. ලස්සන වැඩක් නැහැ. චතුරත්වය වැඩක් නැහැ. අවංක බවයි වැදගත් වෙන්නේ මේ ආයතනයටපත් වෙන නිලධාරීන්ගේ. සල්ලි කුට්ටි වලට රැවටෙන්නේ නැති, සල්ලි වලට වශී වෙන්නේ නැති, සල්ලි දැක්කට මේ තණ්හාව ඇති වෙන්නේ නැති. ඔතන කියන්න පුළුවන් එහෙම කාටද ඇති නොවෙන්නේ කියලා. නෑ එහෙම නැති වෙන්නේ නැති අය ඕන තරම් ඉන්නවා. එන්නේ ඕන තරම් ඉන්නවා මේ රටේ සේවය කරන්න ඕන තරම් බලන් ඉඳලා රිජෙක්ට් වෙලා මේ රටේ කිය ඕන තරම්. එහෙම අයගේ දායකත්වය අපි අරගෙන අපේ ජනතාව වෙනුවෙන් අපි එහෙම ආයතනයක් පිහිටවන්න. නියම කාලෙට එළඹිලා කියන එක තමයි මගේ අදහස.
සාකච්ඡාවේ අවසාන මාර්ගය අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් සාකච්ඡාව අවසන් කරන්න පෙර ඒ කියන්නේ අපේ අද මාතෘකාව වෙන්නේ 21 වෙනි සංශෝධනය කියන්නේ මොකක්ද නැත්නම් ඒකෙදි මොකක්ද වෙන්න ඕනේ කියන කාරණේ යුත් කැපේ තත්ත්ව සංවිධානයේ විදිහට තමයි මේ සාකච්ඡාව මාධ්‍ය සැසරේ අපි පැවැත්වුවේ. මේක පැවැත්වීමේ මූලික ආරම්භනේ ප්‍රවැසි ඔබව බුද්ධිමත් කරන නැත්නම් ඔබගේ දැනුම මට්ටම ඉහළ නංවන්න තමයි අපි මේ සාකච්ඡාව සංවිධානය කරේ. විශේෂයෙන් සාකච්ඡාව අවසන් කිරීමේ මැදදී ඔබගේ අවස්ථාවක් ගන්නවා. දැක්වූ කරුණු සාරාංශ කරගෙන මේ සියලු දෙනාටම මේ සම්බන්ධයෙන් බලන්න 21 වෙනි සංශෝධනයේ තමයි මාතෘකාවනේ සාරාංශ කරනවා නම් සාරාංශ කරනවා නම් සාමර ෆ්ලයිට් එක ගන්න. අපි එළියට බැස්සට ඇත්ත කතා කරමු. අපි එළියට බැස්සේ පළවෙනි හොරකම වෙච්ච අවස්ථාවේ නෙමෙයි. දෙවෙනි හොරකම වෙච්ච අවස්ථාවේ නෙමෙයි. පළවෙනි මිනිස්සයා අරන් ගිහිල්ලා මරපු අවස්ථාවේ නෙමෙයි. අපේ මාධ්‍යවේදීන් මැරිච්ච අවස්ථාවේ නෙමෙයි. මරපු අවස්ථාවේ නෙමෙයි. අපි ඒ කිසි අවස්ථාවක නෙමෙයි එළියට බැස්සේ. අපි එළියට බැස්සේ අපේ බඩට වැදිච්ච. ඒ නිසා බඩ පුරවනකොට මේ අරගලේ නැවත නවතින්න බෑ. ආයෙ නවතින්න බෑ මේක. එහෙම වුණොත් මේ ඉදිරියේ මේ රටේ පහළ වෙන්න ඉන්න නායකයින්ට විශාල නරක ආදර්ශයක් අපි දෙන්නේ. අපි අපේ අනාගත පරපුර පාවා දෙනවා. අපි ඒ වගේ මෝඩ විදිහට හැසිරුණු. ඒ නිසා ඉතාම හොඳින් ජනතාව මේවා කල්පනා කරගන්න ඕන. 19ද 20ද 21ද කියන සංශෝධන වල අංක අපිට වැඩක් නැහැ. 19 වෙනි ව්‍යවස්ථාවේ තියෙන බොහෝ වටිනා කරුණු කාරණා 17 වෙනි ව්‍යවස්ථා සංශෝධන පිළිවෙල කරන්න තිබුණා. assistant liabilities කියන්නේ ඊට පස්සේ independent provisions කියන්නේ ඒ සියල්ල 17 වෙනි ව්‍යවස්ථාවේ තියෙන එක වෙනස් කරලා 19 කරලා නිසා අංක වලින් වැඩක් නැහැ. අපි වළක්වා ගන්න ඕන මොනපරි එකක් ඒකාධිපතිත්වයක් හැදීම. ජනාධිපති ක්‍රමය අහවසි වුණා. ඔය බල තණ්හාව තියෙන කෙනෙකුට ඊගාව තියෙන බල කම්මට ලං කරන්න පුළුවන් නම් අන්න අපි අසාර්ථකයි හිතන. කරුණාකර ඒ වගේ සිස්ටම් එකක් හදන්න ඉන්න එපා. සිස්ටම් එකක් ට්‍රාන්ස්පරන්ට් වෙන්න ඕන. ඉගෙනනේ ඉතාම වැදගත්. ඉගෙනනේ කියන්නේ මේ රටේ තියෙන ආයතන වලින් ඉගෙනනේ කළ වැඩක් නැහැ. මේ රටක යම්කිසි දේශපාලන පක්ෂයක් හෝ යම්කිසි රෙජිමයක් විසින් යම් ආකාරයේ මේ රටේ දෙකල කොලකම සිද්ධ වුණා නම් යම් රටක එසේ සිද්ධ වුණා නම් එසේ සිද්ධ වචන කරේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඉඩන සමාගම් වලට දීලා ඉගෙනනේ සිද්ධ කරේ. කරුණාකරලා හොඳට මතක තියාගන්න අපි ඉගෙනනේට යනවා නම් අපි යන්න ඕනන්නේ මේ විදිහට. ප්‍රසම්පාදන පද්ධතිය තමයි වැදගත්. ගහන සංශෝධනය යටතේ කරගන්න බැරි වෙච්ච දෙයක්. ප්‍රසම්පාදන පද්ධතිය තිබුණා නම් සමහර විට ඔය කියපු මහා විශාල දැවැන්ත සංවර්ධන වලට අපිට නොයා අඩතරට ගෑස් එක රුපියල් 1700 වෙනදාට කාලා දීලා ඉන්න තිබ්බාට ගන්න. අද ඒ හදපු පාරවල් වල යන්න අතේ සල්ලි තියනවද? ඒ පාරවල් වල යන්න ගහගන්න පෙට්‍රල් ගන්න අතේ සල්ලි තියනවද? ඒ සල්ලි තිබ්බත් පෙට්‍රල් තියෙනවා. ඔන්න අද අපි මොකද කියලා තියෙන ප්‍රශ්නේ. ඒ නිසා ව්‍යවස්ථා සංශෝධනයේ අංකය අපිට වැඩක් නෑ. අපිට කීරවත් ඒක වැඩක් නෑ. අපිට වැදගත් වෙන්නේ ජනතාවගේ අයිතිවාසිකම් වලට ගරු කරන ව්‍යවස්ථාවක් අපිට තියෙන්නේ. මූලික අයිතිවාසිකම් වලට ගරු කරන ව්‍යවස්ථාවක් තියෙන්නේ. ව්‍යවස්ථාදායකයන් විධායකයන් සහ අධිකරණයට උඩින් නීතිය තියෙන ව්‍යවස්ථාවක් අපිට තියෙන්නේ. අන්න එහෙම ව්‍යවස්ථාවකට විතරයි ඔබ නතුරිය යුත්තේ. ඒ වගේම තමයි අවසාන වශයෙන් මම කියන්නේ අපි හැමතිස්සෙම හිතන දෙයක් තමයි දේශපාලනය අපිට අදාළ නැහැ. අපි හම්බ කරගත්තොත් අපි ජීවත් වෙනවා. නමුත් අද හැමෝටම මේ කතාව මොනවා කියලා ඔප්පු වෙලා ඉවරයි. දේශපාලනය අදාළයි. ඒක තමයි අපිට පාරට වහින්න උනේ. ළමයට පිටියක නැති උනේ. ළමයට ගන්න බෙහෙත් ටික නැති උනේ. පෙට්‍රල් පොලිස් වල මිනිස්සු මැරුණේ. දේශපාලනය අදාළ නැහැ කියලා තවදුරටත් කියන්න බෑ ජන ජීවිතේට. මේ රටේ ජනතාවගේ දේශපාලන විඥානයේ තිබෙන දුර්වලතාවයෙන් මේ අවුරුදු 70 ගානම හොඳට ප්‍රයෝජන ගත්තා දේශපාලකයෝ. ඒ දේ නැවත සිද්ධ වෙන්න දෙන්න එපා. දේශපාලනය අවශ්‍යයි අපිට. හැබැයි දේශපාලනය සම්බන්ධ තීරණ හැඟීම් බරව ගන්න එපා. බුද්ධියක් දීලා තියෙනවා ඔබට. බුද්ධියට අනුව කල්පනා කරන්න. මේ රටේ දෙමෝපියෝ 13 ඉඳලා ඉතිහාස අධ්‍යාපනයේ 113 වසර දක්වා හැමෝම ගත්තා. ඊට පස්සේ කැම්පස් යන ලංකාවේ කැම්පස් ඒ ඉතිහාස අධ්‍යාපනය. ඔබට ඇති බුද්ධියක් දැනුමක්. ඒක පාවිච්චි කරන්න. ඒක තමයි අපිට මේ අවස්ථාවේ තියෙන ලොකුම අගිය. භාවිතා කරලා රට වෙනුවෙන් නිවැරදි තීරණය ගන්න. දේශපාලන විඥානයේ ඉතාම වැදගත්. ඔබ මොන වගේ දේශපාලන ජීවියෙක්ද කියන්නේ.
ඉතාම වැදගත්. තවදුරටත් දේශපාලනයෙන් ඈත් වෙලා ඉන්න එපා. දේශපාලනයෙන් ලං වෙන්න. දේශපාලනය සහ මානව හිමිකම් අතර සම්බන්ධතාවය දුරස්ත වීමේ ප්‍රතිඵලය අද අපි භුක්ති විඳිනවා. දේශපාලනය විසින් ඉස්කාතර සිද්ධ කරනවා. කෝ මානව හිමිකම්, කෝ මූලික අයිතිවාසිකම්. ඔබට තේරෙනවද දේශපාලනය සහ මානව හිමිකම් අතර කොපමණ ඍජු සම්බන්ධතාවයක් තියෙන යුතුද කියන්නේ? ඒ නිසා එසේ ඍජු සම්බන්ධතාවයක් ඇති කරන්න කටයුතු කිරීම ඔබේ වගකීම. ඒ වගකීම ඔබ අද ඉෂ්ට කරනවා වගේම ඔබ දිවි ඇතිතුනා ඔබ ඉෂ්ට කරනවා ඔබේ දරුවට ඔබට ඉගෙන ගන්න බැරි වෙච්ච දේශපාලන පාඩම් කියලා දෙන්න. ඔබට මට ඉගෙන ගන්න බැරි වෙච්ච දේශපාලන අමාරු පාඩම් කියලා දෙන්න දරුවන්ට. අපි වගේ අමාරු වැටෙන්න දෙන්න එපා දරුවන්ට. Mic එක නැතිවත් කොහොමද? මම දැන් දවස් කාලෙක ඉස්සෙල්ලා මෙතන දැනෙනවා ඔබතුමීලා දෙන එක ස්පීචස් අහනවා මේ මහජන සරසවිය ඊට පස්සේ ලෝයර්ස් ඇවිල්ලා කතා කරා විගණන ඉය සම්බන්ධව කතා කරා මේ හැම දෙයක්ම අහගෙන ඉන්නවා. ඒක අපිට යමක් දැන් තේරෙනවා. මොකද මේ අපිට මට තේරෙන විදිහට අපේ ව්‍යවස්ථාවේ ලොකු පළුදු කියන අඩුපාඩුකම් තියෙනවා. කියන්නේ අපි 21ක් වෙනකන් සංශෝධන හදලා තියෙන්නේ. වැරදි තියෙන්නේ නැහැ. 1970 ගෙන අපු ව්‍යවස්ථාව 21 කතාවක් සංශෝධනය කරන්න වෙලා තියෙන්නේ. ඒකේ අඩුපාඩු තියෙනවා. ඒකට ඔබතුමීමදම කියනවා ඒකේ මොනවාද අර වැරදි කියන ඉඳ තමයි මේව කියන්නේ මේ මොනවාද අධික බලයක් තියෙන මේ ජනාධිපතිවරයෙක්පත් වෙනවා. ඊට පස්සේ මේ එයාට මේ අධිකරණයේ රුටින් තමයි එයා ඉන්නේ සහාය කැබිනට් මණ්ඩලෙ ඉන්න පාලනය කරන්න බැහැ. මම හිතන්නේ මෙතන හොඳ අවස්ථාවක් ඔබතුමීලා වගේ හොඳ විද්වත්තු වෙනවා ජනාධිපති නීතිඥයෝ අපිට පුළුවන් නම් ජනතා පෞරක් විදිහට හැදිලා අපි ව්‍යවස්ථාවක් හදලා මම හිතන්නේ ඔබතුමීලන්ට ඒ හැකියාව තියෙනවා අපිට වඩා නීතිය පිළිබඳ විචාරදය ඒකින්ද මේ ව්‍යවස්ථාවක් හදලා ඒක මහ ජනතාවට කියන්නේ මෙන්න මේක තමයි අපේ රටේ ඉන්න ඕනේ ව්‍යවස්ථාව මේ සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා එකම වර්ගයක් විදිහට සැලකෙන රටක් වෙන්න ඕනේ එහෙම කියලා ව්‍යවස්ථාවක් හදලා අන්න ඒක අපිට මෙතනින් ඉස්සරහට ගෙන්න පුළුවන් නම් අන්න ඒක අපිට ප්‍රොමෝට් කරලා ඒ ව්‍යවස්ථාව රටේ සම්මත කරගන්න පුළුවන් වුණොත් ඒක තමයි මම හිතන්නේ මේ අරගලයේ සැබෑම අරමුණ දින්න වෙන්නේ. ඒකද මම යෝජනා කරනවා මේ ව්‍යවස්ථාවේදී ඔබතුමීලට පුළුවන් නම් මෙතන ඉන්න විද්වතුන් එකතු කරගෙන ඒ ව්‍යවස්ථාව හදලා අපි රටට ඉදිරිපත් කරනවා. ඒක බොහොම වැදගත් වෙයි. මේ අපි හැමදාම අර 21 වෙනි සංශෝධනය කියලා ඒකත් ඒගොල්ලෝගේ බලය තහවුරු කර ගැනීම සඳහාම කියන සංශෝධනයක් කියලා මට නම් තේරෙන්නේ. ඒකින්ද තව සංශෝධන නැතුව අලුතින්ම ව්‍යවස්ථාවක් රටට ගැලපෙන ඔබින ව්‍යවස්ථාවක් හදාගන්න අපි කටයුතු කරමු කියලා මම යෝජනා කරනවා. බොහොම ස්තුතියි. ඒකට මම පොඩි කාරණයක් ඉදිරි කරන්න කැමතියි. දැන් අපි අලුත් ව්‍යවස්ථාවක් ගැන හිතලා කියන්නේ අපි නොදන්න දෙයක් නෙවෙයි. ඒකවල ලෝකෙ කොහොමද මේම වෙලා එහෙම වෙනස් කරගත්තු ව්‍යවස්ථාවක් දැනට පවතින උදාහරණ දිනවල මම හිතන්නේ ඒව රටේ ඉදිරිපත් කරනවා ගොඩක් වැදගත්. ඒ වගේ දින ගුණාත්මක දේවල් එකතු කරගෙන අපේ රටේ සුදුසුකම් සහෝදරයෝ යෝජනා කරා වගේ සකස් විය යුතුයි. ඒ වගේම දැනට ලෝකයේ එහෙම ක්‍රියාත්මක වෙන උදාහරණ මම හිතන්නේ සමාජයට විරුද්ධ වෙලා නම් මම හිතන්නේ මිනිස්සුන්ගේ ඊට වඩා අවබෝධය වැඩි වෙයි කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාගේම ප්‍රශ්න වලට අපි ඉස්සරහට අවසන් කරන්න යන්නේ ප්‍රශ්න වලින් ඒක ඉටි පිළිතුරකට ගිහිල්ලා අපි වැඩසටහන අවසන් කරනවා. තරුණ සහෝදරයෙක් අපිට යොමු කරපු ඒ අදහස ඔබක් වටිනවා. උටමදී ජනතාවගේ ඉල්ලීම් තමයි අපි ක්‍රියාත්මක කරනවා. ජනතාව හදාගන්න ප්‍රශ්න. මොකද තුන් ගන්න කොහොම ටිකක් වෙන්න පුළුවන් සමහර විට සමාජයේ. ඒ නිසා මින් ඉදිරියට කාගේවත් අතට තමන්ගේ ජීවිත පත් කරන්න එපා ජනතාව. මම ඒක ඉතාම ඍජුව ප්‍රකාශ කරනවා. මම මේ රටේ සාමාන්‍ය ජනතාව අතරින් තමයි අපි වෙන්නේ. ඒ නිසා ඒක ඍජුව ප්‍රකාශ කර හැකි. ඒ නිසා විද්වතුන් වෙන කාටවත් නෙමෙයි සහෝදරයා කරන්න ඕන දේ තමයි ජනතාව වෘත්තීය සමිති මට්ටමේ හෝ තමන්ගේ සමාගම් මට්ටමේ තමන්ගේ අදහස් ටික ඉදිරිපත් කරලා ඕකට ෆෝරම් එකක් හදාගන්න බැරි නැහැ. ඒ කියාවක් අනිවාර්යෙන් තියෙනවා විසුතුන්ට වෙනවා තරුණ කෙනෙක් මේක ලස්සන ඉදිරිපත් කරලා එතනදී ඔබේ කතා කරපු මේ මහත්ම කතා කරපු දෙයක් උත්තරේ දෙනවා නම් යුක්‍රේනයේ මේ වගේ ඉතාම දරුණු විදිහට පංචා සිද්ධ වෙච්ච රටක්. ඒගොල්ලෝ විගණනය කරනවා.
ඒගොල්ලෝ විගණනය කළා තමයි. හැබැයි ඒකත් ජාත්‍යන්තර මට්ටමින් තමයි විගණනය කරේ. ලෙබනනේ මේ වෙනකොට ඔය සම්බන්ධව කටයුතු කරගෙන යනවා. ඒ වගේ සාර්ථකව වෙච්ච රටවල් තියෙනවා. ව්‍යවස්ථාව සම්බන්ධව කතා කරලා ප්‍රංශ තමයි හොඳම උදාහරණය. ප්‍රංශයේ නැපෝලියන් බොනපාර්ට්ගේ කාලේ ඉඳන්ම තමයි කවුන්සිල් ඔෆ් ස්ටේට් කියන ආයතනය තියෙන්නේ. ඒ වගේම තමයි ඒගොල්ලෝ ඒ තිබ්බ ෆියුඩලිස්ටික් වැඩවසම් ක්‍රමයට අනුව නැගී ඉඳලා විපක්ෂයේ විසින් මම කලින් කිව්වා වගේ ටෙනිස් කෝට් එකකට ගිහිල්ලා තමයි එක දවසේ විපක්ෂයේ ටග්ගාලා ඒගොල්ලෝ ව්‍යවස්ථාව හදාගෙන ගිහිල්ලා ආණ්ඩුව පෙරළුවා. පෙරළුවා විතරක් නෙවෙයි විශාල සංහාරයක් නම් අපිට සංහාර අවශ්‍ය නැහැ. එතනින් අපිට අවශ්‍ය වෙන්නේ ව්‍යවස්ථාව කොතරම් ශක්තිමත්ව ආවද කියන එක. ජන මතය ඉස්මතු වෙන නම් ව්‍යවස්ථාව මම විශ්වාස කරන්නේ ජනතාව තුලින් ආයුතු. අපිට ඒක ඇන්ගල්ස් තියෙනවා. තමයි ලෝය කෙනෙක් වුණාම ලෝය කෙනෙක් ඉතල ලෝයගේ ඇන්ගල් එකේ. ඒක ජනතාවගේ ඇන්ගල් එක නෙමෙයි. ජනතාවගේ නවස්තර ජනතාව තුලින් ආයුතුයි. නීතිමය වශයෙන් යම් ප්‍රතිපාදනයක් අවශ්‍යයි. ඒ කරන්නේ නීතිඥවරු ඉන්නවා, නීතිඥ සංගමය ඉන්නවා, විවිධ අපේ තව ප්‍රොෆෙෂනල් බොඩීස් ඉන්නවා අපේ රටේ. එයාගේ සහයෝගය ගන්න පුළුවන් නැවත ජනතාව කිසිදා තමන්ගේ බලය පාවා නොදිය යුතුයි කියන දැඩි මතයක මම. බොහොම ස්තුතියි. මෙච්චර කාලයකට අපේ රටේ උනේ දේශකයෝ දේශන කියනවා අපි ශ්‍රාවකයෝ විදියට අහනවා. නමුත් දැන් මේ තත්ත්වය වෙනස්ලා තියෙනවා. ඔබතුමාලා පුරවැසි විදියට ඉදිරියට ඇවිල්ලා තියෙනවා. අර ශ්‍රාවකයෝ විදියට අහන මට්ටමේ ඉස්සරහට ඇවිල්ලා ප්‍රශ්න කරනවා සහ ක්‍රියාකාරීව ඉදිරියට යන්න අනිවාර්යෙන් පුරවැසි සක්‍රිය වෙන්න අපි ජනතාවගෙන් වෙනස්ලා දැන් අපේ රටේ ගොඩක් පුරවැසි සක්‍රිය වෙනවා. ඒක තමයි වෙන්න ඕනේ. ඉදිරියට මේ විදිහට කියා සිවිල් සමාජ ක්‍රියා අරගල භූමියක මහජන සංසදයක් කියලා දෙයක් ඇති වුණේ මේ සක්‍රිය වෙන්න අන්‍ය වූ ව්‍යවස්ථාවක් කරන්නේ නැත්නම් ආණ්ඩුවේ කරන්නේ මේ තත්ත්වයට අරගෙන යන්න මේ සටන ඉදිරියට කරගෙන යන්න අප සිවිලදාගේ මෛත්‍රිය මේ සියලු අගයීම අමතක කරන්නේ ආදී ඉතිහාසයෙන් හැමදාම කරගෙන අද අපි සාකච්ඡා කරේ විශේෂ සංශෝධනයේ යුතුද කියන එක මේ සාකච්ඡා සංවිධානය කරේ යුනිකේ තරමට ඒසක අපේ සම්ප්‍රදායකත්වයේ ලබා දුන්න නීතිඥ අංජලි සමරනායක මහත්මිය ඊට බොහොම ස්තුතියි. ඒ වගේම සක්‍රියව ඔබ සියලු දෙනා පුරවැසිය ලෙස මෙතන දායක වුණා ප්‍රශ්න අහුවා ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි. මහජන සරසවියේ ඉදිරි දිනවල මේ වගේ විවිධ සාකච්ඡාවන් කරනවා. හෙට අනිද්දා හැම